නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිතය තුළ අපි හොඳ දැක්මක් අදහසක් ඇති කරගෙන ඉන්න ඕන මේ ජීවිතේ වෙනස් වීම සම්බන්ධව. හොඳට හිත ඇතුලේ පිහිටලා තියෙන්න ඕන දෙයක්, මේ ලෝකේ හැමදේම වෙනස් වෙනවා. වෙනස් නොවන දෙයක් ඇත්තේ නෑ. මේ සජීවී අජීවී හැමදේම වෙනස් වෙවි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ශ්‍රද්ධර්මයේ තුලින් යමෙක් සුන්දර නිවනට පැමිණියා නම් ඒ නිවන විතරයි වෙනස් වෙන්නේ නැති දේ. අනිත ඔක්කොම වෙනස් වෙනවා. නිවනට කියනවා අසංකත කියලා. අසංකත වූ නිවන වෙනස් වෙන්නේ. හැබැයි අනිත් හැමදේම වෙනස් වෙවි යන දේවල්. වෙනස් වෙන ලෝකයක, අනිත්‍ය වෙලා යන ලෝකයක හැම මොහොතකම අනිත්‍ය වීම තුල පවතින ලෝකයක අපි මේ වෙනස් වීම දකිමින් ජීවිතය ගත කරනවා නම් ඒ ජීවිතය හරි සැපයි. එනිසා පින්වතුනි, දවස ආරම්භ වෙනකොටම හිතේ අදහසක් පිටුව ගන්නට සබ්බේ සංඛාරා අනිච්චා. මේ හැම සංස්කාරයක්ම හටගත්ත හැම දෙයක්ම අනිත්‍යයි, වෙනස් වෙනවා කියන දැක්ම. ඒ ගැන අද මේ උතුම් ධර්ම කතාවේදී පින්වතුන්ලාට බොහොම වටින කාරණා ශ්‍රවණය කරන්න ලැබෙනවා. අද දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් උදිත ලේනදුව සහ නිරුක්සි කුමාරසිරි යන ඒ පින්වතුන් දෙදෙනාත් ඒ අයගේ ආදරණීය පුතු වන පින්වත් ඩියෝන් ලේනදුව පුතාත් යන ඒ සියලු දෙනා අද ධර්ම දානමේ පින පින්වත් පින්නපොළ ගුරු පියාණන්ටත්, තමන්ගේ ආදරණීය දෙමාපියන්ටත්, තමන්ගේ ආදරණීය පුංචි පුතාටත්, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුවය පිණිස, සියලු සිත ශාන්තිය පිණිස හේතු වේවා කියන අදහසිනුයි ඒ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ලෝකේ අනිත්‍ය වී යන ස්වභාවය ගැන අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කොට වදාලා. අද අපිට සද්ධර්මාලංකාරයේ ලංකා ශාසන කතාව කියන කොටස තමයි ඉගෙන ගන්න කතා කරන්න තියෙන්නේ. මේ ලංකා ශාසන කතාව කියවනකොට පින්වතුනි මට මතක් වුණේ අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේදී දේශනා කරපු බොහොම ලස්සන සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍ර දේශනාවේ නම වේපුල්ල පබ්බත සූත්‍රය. වේපුල්ල පර්වතය ගැන දේශනා කරපු ධර්මය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර. භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයට භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩම කළා. ගිජ්ජකූට පර්වතයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කළා පින්වත් මහණෙනි කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේ දෙසට අවධානය යොමු කළා බුදුරජාණන් වහන්සේ කුමක්ද පවසන්නේ කියලා අහන්න. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සංසාරය කියලා කියන්නේ අනවරාග්‍ර ගමනක්. අනවරාග්‍ර කියලා කියන්නේ ඉතා දිග. අනවරාග්‍රය කියලා කියන්නේ ගොඩාක් දිගයි. ඉතා දිගු ගමනක්.
පුබ්බා කෝටින් පඤ්ඤායති. මෙහි ඇරඹූ කෙලවරක් පැනවීමට නොහැක්කේය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාවෙන් වැසී ගියපු තණ්හාවෙන් බැඳී ගියපු මේ සත්වයාගේ ගමන අවසන් නොවන ගමනක්. මේ සැරිසරන ගමනේ අවසානයක් සොයාගන්නට නොහැක්කේ. ආරම්භක කෙලවරක් පනවන්නට නොහැක්කේ. මෙහෙම සසර ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විස්මය ජනක හෙළිදරව්වක් කරනවා. භූත පුබ්බම් භික්කවේ මහණෙනි, ඈත අතීතයේ මේ වේපුල්ල පර්වතයට, ඒ ගිජ්ජකූට පර්වතයට සමීපයට වෙන්න වේපුල්ල පර්වතය තියෙනවා. දැන් අද මේ වෙනකොට ඒට වේපුල්ල කියලා භාවිතා කරන්නේ. වෙනත් නම් වලින් ඒ හඳුන්වනවා. ඒ කාලේ ඒට වේපුල්ල පව්ව කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා භික්ෂුන් වහන්සේලාට වේපුල්ල පර්වතය පෙන්වලා වේපුල්ල පර්වතය ගැන දේශනා කරනවා. මහණෙනි, අයත අතීතේ මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. වේපුල්ල පර්වතයට පාචීන වංශය කියලා කියනකොට ඒ කාලේ මිනිස්සුන්ට ආයුෂ තිබුණා අවුරුදු 40000ක්. ඒ අවුරුදු 40000ක් වයස ඇති මිනිස්සුන්ට ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ තිවර මිනිස්සු කියලා. ඒ කාලේ තමයි කියනවා කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පයේම පළමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට පහළ වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුග්මයක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වතුනි අපේ මේ ලංකා භූමියට ඕජදීප කියලා තමයි කියලා තියෙන්නේ. දැන් ලංකා ශාසන කතාවේ තියෙන්නේ ඔන්න ඔය කොටස. වේපුල්ල පර්වතයට පාචීන වංශ කියන කාලේ මේ ලංකා භූමියට කියලා තියෙනවා ඕජදීප. මේ ඕජදීපේ අද අපි මහමෙවුනා උයන කියන කොටසට ඒ කාලේ කිව්වේ මහා තිත්ත කියලා. මහා තිත්ත වනය කියලා ඒ කාලේ කිව්වා. අනුරාධපුර නගරයට ඒ කාලේ කිව්වේ අභයපුරේ කියලා. මේ අභයපුරේ රජකම් කරලා තියෙනවා ඒ කාලේ අභය කියලා රජෙක්. අපේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයේ පින්වතුනේ මේ ඕජදීප වාසීන්ට ලංකාවේ හිටපු මිනිසුන්ට පුන්න කාලය කියලා එක්තරා යක්ෂයෙක් නිසා පජ්ජරක කියලා උණ රෝගයක් වැළඳලා තිබුණා. ඒ කිව්වේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ හිටපු කාලේ දඹදිව දහම් දේශන කාලේ මේ ලංකා භූමියේ මනුස්ස වාසයක් තිබුණා. සාමාන්‍යයෙන් මේ ලංකා භූමිය කියන මේ රටේ මේ දූපතේ ස්වභාවය තමයි කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් නැති වී යනකොට මෙහි අනුපිළිවෙලින් මනුස්ස වාසය නැති වෙලා යනවා. ඊට පස්සේ මේකේ යක්ෂයෝ වරක් ගන්නවා කියලා. ඊට පස්සේ යක්කෝ තමයි මේ භූමියේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අනසක පතුරවන්නේ. යලි අරහත් සම්මා සම්බුදුරජුන්ගේ යුගයේ පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මර යක්කු වදුරු පහවී යනවා. ඊට පස්සේ ඉතින් හේන් සීරුවේ යලි මනුස්ස වාසයක් ආරම්භ වෙනවා. දැන් අපේ මේ ලංකා භූමියේ දැන් මනුස්ස වාසය තිබුණාට ගෞතම බුද්ධ ශාසනය පරිහානිය කරා යනකොට ගෞතම බුදු සසුන අතුරුදහන් වීමත් එක්ක මේකේ මිනිස්සුયો නැති වෙනවා. යක්ෂයෝ බලවත් වෙන කාලයක් එනවා. කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙද්දී මිනිස්යාගේ ආයුෂය අති දීර්ඝ කාලයක් තිබුණ නිසා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොටම ලංකාවෙත් මනුස්ස වාසයක් තිබිලා තියෙනවා. එතකොට මේ ඕජදීප වාසීන්ට සිද්ධ වෙලා තියෙන උවදුර කකුසඳ දස බලයන් වහන්සේ දුටුසේක. එදා කකුසඳ බුදුරජාන් වහන්සේ 40000ක් තරම් මහා රහතුන් පිරිවරාගෙන එ르දී බලයෙන් මේ ලංකා භූමියේ
අද මිහින්තලාව කියලා අපි අන්තනකට කියනවාද? ඒ කාලේ ඒට කිව්වේ දේවකූටය. ඒ දේවකූටය කියන පර්වතයට වැඩම කොට වදාලා. කකුසඳ බුදුරජාන් වහන්සේගේ වැඩමවීමත් එක්කම බුද්ධානුභාවයෙන් මුළු ලංකා භූමියේම තිබුණු අර පජ්ජරක කියන දෝෂය දුරු වී ගියා. එදා ඒ ඕජදීප වාසීන්ට ලංකාවට කිව්වේ ඕජදීපනේ. ඕජදීප වාසීන්ට ලෝකනාථයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා ඒ දෙසුම අවසානයේ 40000ක් තරම් මිනිස්සු මාර්ගඵල අවබෝධයට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හිතනවා මහරි බෝධි වෘක්ෂයේ දක්ෂින ශාඛාවත් රැගෙන රූපනන්දා භික්ෂුණිය මෙහි පැමිණෙත්වා කියලා. ඒ කාලේ බුදුසසුනේ රූපනන්දා නමින් භික්ෂුණියක් අරහත් භික්ෂුණියක් වැඩ හිටියා. ඒ රූපනන්දා භික්ෂුණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ හිතුවිල්ල ඒ මොහොතේම දැනගෙන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝධි රාජයන් වහන්සේ වන මහරි බෝරජුන්ගේ දක්ෂින ශාඛා කොටස තමන් වඩමුවාගෙන එසැනින්ම මේ ඕජදීපයට පැමිණුණා කියනවා. එතකොට පින්වතුනි ඒ මහරි බෝධීන් වහන්සේ වැඩ හිටියේ කොතනද? මහරි බෝධීන් වහන්සේ වැඩ හිටියේ අද බුද්ධ ගයාවේ අපේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන. එකල විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ ඇසතු බෝධීන් වහන්සේ නොවේ. මහරි බෝරජුන් බලන්න මේ එකම භූමි භාගයක් තුල කොයිතරම් වෙනස්කම් අතීතයේ තිබිලා තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විස්තරي දේශනා කරලා මේ වේපුල්ල පබ්බත සූත්‍රයේදී වදාලා දැන් බලන්න පින්වත් මහණෙනි මේ පර්වතයේ තිබුණු ඒ නම අතුරු දහන් වෙලා ඒ මිනිසුත් මෙරිලා ගිහලා ඒ තථාගත රහත් කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ භද්‍ර වූ ශ්‍රාවක යුග්මය පිරිනොම් පාලා ඒ ඔක්කොම අතීතෙට ගියා. බලන්න ඒ කාලේ ඕජදීප කියන නම දෙන්නේ. ඒ කාලේ මිහින්තලාවර කිව්වා දේවකූට කියලා. දැන් ඒව පාවිච්චි වෙන්නේ. ඒ කාලේ අනුරපුරේ උඩමළුවේ වැඩ සිටියේ මහරි බෝධීන් වහන්සේ දැන් ඔක්කොම වෙනස් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒවං අනිච්චා භික්කවේ සංඛාරා මහණෙනි ඔය විදිහට මේ සංස්කාර හටගත් හැමදේම අනිත්‍යයි. ඒවං අද්වා භික්කවේ සංඛාරා මහණෙනි ඔය වගේ මේ හටගත් හැමදේම අස්වැසිලි රහිත අස්තිර දේවල් අනස්සාසක අස්වැසිල්ලක් නේ. යාවං චිදම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම්. ඒ නිසා මහණෙනි මේ හටගත් හැම දෙයක් ගැනම අවබෝධයෙන් කලකිරෙන්න තියෙන්නේ. අවබෝධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ මොකද්ද? තේරුම් අරගෙන කලකිරෙන එක. තේරුම් ගන්න ඕන මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. එකක්වත් ස්ථිරව තියෙන්නේ නැහැ. මේ ලෝකෙට අයිති ඔක්කොම දේවල් වෙනස් වෙවි යන දේවල්. බලන්න ඈත අතීතයක තිබුණු ඒ සියල්ල දැන් වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා ගිජ්ජකූට පර්වතයේදී අර භික්ෂුන් වහන්සේලාට වේපුල්ල පර්වතය යලිත් පෙන්වනවා. මහණෙනි මේ වේපුල්ල පර්වතයට තවත් කාලෙක වංකක කියලා කිව්වා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000ක්. ඒ කාලේ ලෝකේ එළිය කරන කෝණාගමන රහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වී සිටියා. මහණෙනි ඒ කාලේ මිනිසුන්ට කිව්වා රෝහිතස්ස මිනිසු කියලා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ බිහියෝස උත්තර නම් වූ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක යුග්මය පිරිවරාගෙන තවත් මහා සංගරුවන පිරිවරාගෙන ඒ කාලේ මිනිසයාට ශ්‍රද්ධර්මයේ දේශනා කළා.
ওই කාලේ වෙනකොට පින්වතුනි මේ ලංකා භූමියේ තොරතුරු වෙනස්. ලංකාද්වීපයට කිව්වේ ඒ කාලේ වරදීප කියලා. මහමෙවුනා උයනට කිව්වේ මහා නාම උයන කියලා. අනුරාධපුරයට කිව්වේ වඩ්ඩමානපුරය කියලා. අනුරාධපුරේ ඒ කාලේ රජකම් කළා සමිද්දී කියලා රජෙක්. ඒ කාලේ මේ මිනිසයාට හටගෙන තිබුණා අරුබුදයක්. වරදීප වාසීන්ට දුර්භික්ෂයක් හටගත්තා. වැහි නෑ. වැස්ස නැතුව වේලිලා ගිහිල්ලා ආහාර පාන නැතුව මේ වරදීප වාසීන් අසරණ වෙලා ඉන්නකොට කොණාගමන බුදුරජාණන් වහන්සේ එය දුටුවා. ඒ දැක භාග්‍යතුන් වහන්සේ 30000ක් තරම් මහා ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන මේ වරදීපයට වැඩම කරලා තියෙනවා. ඒ වරදීපයට වඩිනකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැන සමන් කූටය. මිහින්තලාවට ඒ කාලේ කිව්වා සමන් කූටය. බුදුරජාණන් වහන්සේ වැඩම කොට බුද්ධානුභාවයේ නිසාවෙන්ම මේ ලංකා භූමියට සිහිල් වරසා ඇදහැළුණා. අර දුර්භික්ෂය සම්පූර්ණයෙන් පහවී ගියා. මිනිසයාට සිත සැදුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ ලංකා භූමියේ මනුස්ස වාසයක් තිබු නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ මිනිස්සු දහස් ගාණින් මාර්ගඵල අවබෝධ කළා. ඒ මගඵල ලැබූ මිනිසයාට සරණ පිණිස පිහිට පිණිස වන්දනාමාන කරමින් පින්ඩස් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ උතුම් බෝධීන් වහන්සේ වැඩම කරවීම පිණිස කටයුතු සංවිධානය කළා. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ හිතනවා දිඹුල් බෝධි වෘක්ෂයේ දක්ෂින ශාඛාව රැගෙන මේ මොහොතේ කනකදත්තා භික්ෂුණිය මෙහි පැමිණිත්වා කියලා. එතකොට කනකදත්තා රහත් උත්තමාවිය බෝධීන් වහන්සේත් වැඩමවගෙන මේ වරදීපයට පැමිණලා තියෙනවා. අනුරාධපුරේ අද උඩමළුවේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන එදා දිඹුල් බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව රෝපණය වුණා. ඒ කාලේ මිනිස්සු දිඹුල් බෝධීන් වහන්සේව වන්දනාමාන කළා. පින රැස් කරගත්තා. නමුත් වර්තමානයේ වෙනකොට ඒවා වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න මහණෙනි මේ වේපොල්ල පර්වතයේට ඒ වංක කියපු නම දැන් නෑ. ඒ මිනිසුත් මැරිලා ගිහිල්ලා. ඒ බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාලා ශ්‍රාවක සංඝ පිරිසත් පිරිනුවම් පාලා. මහණෙනි හැම සංස්කාරයක්ම අනිත්‍යයි. වෙනස් වෙනවා. අස්ථිරයි. අස්වැසිල්ලක් නෑ මේ වගේ. ඒ නිසා මහණෙනි අවබෝධයෙන්ම කලකිරෙන්න. හොඳට නුවණින් කල්පනා කරලා මේ හටගත්තු දේවල් සම්බන්ධයෙන් අවබෝධයෙන් කලකිරීමක් ඇති කරගන්න මේවට මෙහිම වෙනවා. මේ අස්මානයේට පේන්න තියෙන දේවල් මේවා හැමදාම තියෙයි කියලා හිතුවට එහෙම එකක් නෑ. වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ආයත් වතාවක් ගිජ්ජකූට පර්වතයේ ඉඳලා වේපොල්ල පර්වතයේ භික්ෂූන්ට පෙන්වනවා. මහණෙනි ඔය වේපොල්ල පර්වතයේට සුපස්ස කියලා කියපු කාලයක් තිබුණා. ඒ සුපස්ස කියූ කාලේ මිනිස්සු හිටියා සුප්පිය නමින්. ඒ මිනිසුන්ට ආයුෂ අවුරුදු 20000ක දීර්ඝ කාලයක් තිබුණා. ඒ මිනිස්යන්ට සෙත සලසුණු පිණිස ඒ කාලේ මේ මනුස්ස ලෝකේ පහළ වුණා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තිස්ස බහාරද්වාජ නම් වූ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලාත් සහිතව ඒ කාලේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් වැඩ හිටියා. ඒ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ පහළ වෙනකොට මේ ලංකා භූමියට ඒ කාලේ කිව්වේ මණ්ඩදීප කියලා. ලංකා භූමියේ තිබුණු මහමෙවුනා උයන ඒ කාලේ මහා සාගර උයන. අනුරාධපුරයට කිව්වේ විශාලාපුර. රජකම් කළා එහි ජයන්ත කියලා රජෙක්. ඔය ජයන්ත රජුරුයි ජයන්ත රජුරුවන්ගේ මල්ලි අතරේ ඒ කාලේ මහා යුද්ධයක් හටගන්න ගිහින් තියෙනවා. ඒ යුද්ධය සෑහෙන සේනා සහිතව මේ මණ්ඩදීපේ සූදානම් වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එය දකිනවා. මේ යුද්ධය නිසාවෙන් මේ මිනිසයාට සිද්ධ වෙන්න යන මහා අයහපතත් බුදුරජාණන් වහන්සේ වැඩමවීමෙන් සිද්ධ වෙන යහපතත් දැකලා 20000ක් තරම් මහා රහතන් වහන්සේලා ප්‍රමාණයක් පිරිවරාගෙන
කාශ්‍යප බුදුරජාන් වහන්සේ එරුදිහෙන් යුක්තව වැඩම කළා මණ්ඩ දීපේ සුභ කූටයට. මිහින්තලයට ඒ කාලේ කිව්වේ මොකද්ද? සුභ කූට. ඒ සුභ කූටයට වැඩම කරලා සුභ කූටයේදී ධර්මයේ දේශනා කළා. බුදුරජාන් වහන්සේගේ වැඩම වීමෙන් අර ප්‍රශ්නේ සම්පූර්ණයෙන් සංසිඳුණා. මිනිස්සු මාර්ගඵල අවබෝධ කළා. ඒ බුදුරජාන් වහන්සේත් අදිෂ්ඨාන කරනවා නුග බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව රැගෙන අනිකුත් භික්ෂුණීන් වහන්සේලාද සමග සුධර්මා භික්ෂුණිය මෙහි පැමිණේවා. එදා බෝධීන් වහන්සේ වැඩමවාගෙන සුධර්මා භික්ෂුණිය පැමිණියා. මේ භූමියේ බෝධීන් වහන්සේ රෝපණය වුණා. එකල මිනිස්සු නුග බෝධීන් වහන්සේ වන්දනා කර කර පින් රැස් කරගත්තා. නමුත් කාලය වෙනස් වුණා. වෙනස් වීම කියන එකේ පහර කෑමට හසු වෙලා ඒ ඔක්කොම නැති වෙලා ගියා. ඒ ඔක්කොම නැති වෙලා ගිහින් ඒ බුදුරජාන් වහන්සේත් පිරිනුවම් පාලා. ඒ ශ්‍රාවක පිරිසත් පිරිනුවම් පාලා අර මිනිස්සුන්ගේ නම් අතුරුදහන් වෙලා ඒ මිනිස්යන්ගේ ආයුෂය අනුපිළිවෙලින් පිරිහිලා මිනිස්සුන්ගේ ආයුෂය පින්වතුනි අවුරුදු 10 දක්වාම පිරිහි ගියා. උපම් මිනිසයාට අවුරුදු 10යි තියෙන්නේ. අවුරුදු 10ක් ඇතුලේ මැරිලා යනවා. අවුරුදු 5 වෙනකොට විවාහ වෙනවා කියනවා. අධික රාගයෙන් යුක්තයි. අධික ද්වේෂයෙන් යුක්තයි. කුසල් කියන නාමය පවා ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. ආන් හිම කාලයක් ආවා. ඇවිල්ලා මේකේ මහා භයංකාර යුද හටගෙන තියෙනවා. ඒ යුද්ධ හේතු කරගෙන මේ මිනිස්සු මරා ගන්න පටන් ගත්තා. සත්තු මරා ගන්නවා වගේ. ඒ මරා ගැනීමෙන් යාන්තම් යම් සත්වයෝ ඉතුරු වුණාද ඒ මිනිස්සු ටික කතිකාවතක් ඇති කරගත්තා. අපි එකිනෙකා මොන ප්‍රශ්නේ වුණත් ඝාතනය කරගන්නේ. අපි ආරක්ෂා වෙන්න ඕනේ මේ මිනිස්සු මරාගන්නේ ඇයි කියලා ටිකක් විශේෂයෙන් සාකච්ඡා යනවා. ඒ වගේ ප්‍රතිඵල විදිහට ආයේ ආයුෂය වැඩෙන්න පටන් අරගත්තා. ආයුෂය වැඩිලා මේ ආයුෂය නැගුණා ආයු අසංකේයයට. ආයු අසංකේය කියලා කිව්වේ ආයුෂය සම්බන්ධයෙන් කෙලවරක් කියන්න බෑ. එහෙම කෙලවරක් කියන්න බැරි කාලෙ තිබිලා තියෙනවනේ. දැන් බලන්න මහා මන්ධාතු කියන සක්විති රජුරුව පහළ වෙච්ච කාලේ ආයුෂයට කෙලවරක් කියන්න බෑ. මිනිස්සු පුදුම සහගත තරම් ආයුෂයක් භුක්ති විඳිනවා. ඊළඟට මඛාදේව රජුරුව පහළ වෙච්ච කාලේ ආයුෂයට කෙලවරක් කියන්න බෑ. පුදුම තරම් කාලයක් මිනිස්සු ආයුෂ ලබනවා. ඉතින් එහෙම යුග තිබුණා. ඊට පස්සේ ආයේ මිනිස්සුගේ ආයුෂය පිරිහීගෙන එනවා. පිරිහීගෙන ඇවිල්ලා මිනිස්සුගේ ආයුෂය අවුරුදු 120 වගේ අතර තියෙන කාලේ මේ ලෝකයේ එළිය කරන අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වුණා. තිලෝගුරු ගෞතම නමේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට එකල දඹදිව තිබුණු ගිජ්ජකූටේ සමීපයේ තිබුණු පර්වතයට කිව්වා වේපුල්ල පබ්බත. වේපුල්ල පර්වතේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒකට වේපුල්ල කිව්වට පින්වතුනි දැන් මේ වෙනකොට ඒකට වේපුල්ල කියන නාමය මිනිස්සු කතා කරන්නේ. ඒ දඹදිව මිනිස්සු ඒකට වේපුල්ල කියන්නේ. ඒ මිනිස්සු වෙනම නමක් ඒකට කියනවා. ඊ නමත් නැතුව ගිහිල්ලා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේට ඒකට කිව්වේ වේපුල්ල. වේපුල්ල පර්වතයේ තියෙන කාලේ මිනිසුන්ට කිව්වේ මාගදක මිනිස්සු කියලා. ඒ මිනිසුන්ට ආයුෂයේ විදිහට තිබුණේ සොච්චමක්. 100ක් 120ක්. දැන් අද කාලේ වෙනකොට ඒ සොච්චමත් නෑ. අද ඒකත් අඩු වෙලා. වර්තමාන වෙනකොට 100ක් 120ක් සම්බන්ධයෙන් සිහිනයක්වත් නෑ මිනිස්සයාට. මිනිස්සු ඉතා ඉක්මනින් මෙරි යනවා. එකල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සාරිපුත්ත මහා මොග්ගල්ලාන නමින් භද්‍ර වූ ශ්‍රාවක යුග්මයක් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ වැඩ ඉන්නකොට මේ ලංකා භූමිය
මේ භූමියට ගෞතම බුද්ධ ශාසනය පවතින කාලේ කිව්වේ ලංකා භූමිය කියලා. මේ ලංකා භූමිය මනුස්ස වාසයක් නෙවෙයි. අර කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මිනිස්සු අතුරුදහන් වෙලා ගියාට පස්සේ මේකට යක්කු වරක් ගත්තා. ඒ යක්ෂයෝ ඒ වෙනකොට අරක්ගෙන හිටියේ. යකුන් අරක්ගෙන යකුන්ගේ රැස්වීම මේකේ තිබිලා තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ නිසා මුලින්ම සිද්ධ කළේ මේ ලංකා භූමියට වැඩම කරලා යක්කු දමනය කිරීම, යකුන්ව පළවා හැරීම මහියංගනයට වැඩියා. සාමාන්‍යයෙන් අනිත් බුද්ධ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේ එක වතාවයි වැඩම කරලා තියෙන්නේ. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ 3 වතාවක් වැඩම කළා මේ ලංකාවට. දෙවෙනි වතාවේ වැඩම කළේ නාගදීපයට. නාගයෝ දමනය කළා. නාගයන්ගේ සිත් පහන් කෙරෙව්වා. 3 වෙනි ගමන බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරලා 500ක් මහරහතුන් පිරිවරාගෙන මේ ලංකා භූමියේ ඒ තැන වැඩ හිඳිමින් ඵල සමවත් සුවයෙන් යුතුව වැඩ හිඳිමින් ලංකා භූමිය පාරිශුද්ධත්වයට පත් කළා. ලංකා භූමිය කෙරෙහි දෙවිවරුන්ගේ අවධානය ආකර්ෂණය යොමු කෙරෙව්වා. බුදුරජාන් වහන්සේ ශාසනය පිහිටීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා. බලන්න මේ ඔක්කොම සිදුවීම් සිද්ධ වුණා. ඒ වගේමයි ඈත අතීතයේ අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් වැඩලා වර්ෂ 238ක් ගත වී තියෙන තැන බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමන් වහන්සේගේ හදවතේ රඳවාගෙන මේ ලංකා භූමියට වැඩම කළා මිහිඳු මහරහතන් වහන්සේ. අතීත බුද්ධ ශාසන වන කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන ශාසනවල අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම මේ භූමියේ සසුන පිහිටෙව්වා. ගෞතම බුදුරජාණන් වහන්සේට මේ භූමියේ සසුන පිහිටුවන්ට මිනිස්සු නොසිටි නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක රත්නය වන මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට අනුබුදුවරයන් වහන්සේ බවට පත් වුණා. පින්වතුනි අපි මේ දහම් කතාව කරන්නේ පොසොන් මාසයේ. පොසොන් මාසය කියලා කියන්නේ අපේ අනුබුදුවරයන් වහන්සේ නිතර නිතර සිහියට නැගෙන මාසයයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට ශ්‍රී සද්ධර්මයේ රැගෙන වැඩම කළේ පොසොන් පුර 15 පුන් පොහෝ දිනයේ. ඒ ලංකාවේ මිහින්තලාවට වැඩම කරලා ලංකා වාසීන්ව තෙරුවන් සරණේ පිහිටෙව්වා. ලංකා වාසීන්ට සද්ධර්ම අමාව ලබා දුන්නා. ලංකා වාසීන්ට පින රැස් කරගන්න අවකාශ විවර කළා. ලංකා වාසීන් මාර්ගඵලලාභීන් බවට පත් කළා. මේ ලංකා භූමියේ රහතන් වහන්සේලා හාත්පස පිටුසිඟා වඩින්න පටන් ගත්තා. ඉතින් එහෙම යුගයක් නිර්මාණය වුණා. හැබැයි ඒ යුගයත් වෙනස් වී ගියේ නැද්ද? වෙනස් වුණා. වෙනස් වීම සම්බන්ධයෙන් ජීවිතේ හොඳ දැක්මක් හදාගන්න මෙන්න මේ කරුණු හරි වටිනවා. බලන්න වෙනස් වෙවි යන හැටි. අද කාලේ මිනිස්සු වාද කරගන්නවා ගෞතම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොට ඔය මනුස්ස වාසයක් තිබුණේ නැත්තේ බොරුය ඒවා කියලා. ඊට කලිනුත් මනුස්ස වාසයක් තිබුණාය. බුදුරජාන් වහන්සේ වැඩම කරන්න කලිනුත් මේකේ මනුස්ස වාසයක් තිබුණාය ගගා මිනිස්සු නොඑක වාද කරගන්නවා. බුදුරජාන් වහන්සේ වැඩම කරන්න කලින් මේකේ මනුස්ස වාසයක් තිබුණා තමයි. මනුස්ස වාසය එකක් නෙමෙයි. කකුසඳ බුද්ධ කාලේ මනුස්ස වාසයක් තිබුණා. කෝණාගමන බුද්ධ කාලේ මනුස්ස වාසයක් තිබුණා. කාශ්‍යප බුදුන්ගේ කාලේ මනුස්ස වාසයක් තිබුණා. මනුස්ස වාස තියෙනවා නැති වෙනවා. අනිත්‍ය වෙනස් වෙවි යනවා. අද පින්වතුනි අපි මේ තැන්වල උතුම් පූජනීය වන්දනීය ස්ථාන පිහිටුවලා
අසපු භූමි පිහිටුවලා සෑරජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. ලෝකේටම සද්ධර්මයේ බෙදෙන ආයතන බිහි වෙලා. අනාගතේ කාලයක් ඒවි මේ වගේ වෙන දේවල් බිහි වෙන. මේ භූමිවලම එක එක දේවල් කරાવી. ඒ තමයි ලෝකේ හැටි. අද පින්වතුන්ලා මම යම් තැනක වාසය කරනවාද අනාගතේ වෙන අය මේ තැන්වල වාසය කරાવી. ලෝකේ වෙනස් වෙවි යනවා. වෙනස් වෙන ලෝකෙක අපේ ජීවිතේ පින්වතුනේ හිතා ගන්න බැරි තරම් වේගින් වෙනස් වෙනවා. එසේ වෙනස් වෙද්දී අපි අපේ ජීවිතේට රැකවරණයක් හදා ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ මුල් කරගෙන. මොකද මේ හම්බෙච්චි අවස්ථාවත් ස්ථීරසාර එකක් නෙමෙයි. වේගෙන් වෙනස් වෙලා යන එකක්. අතීතයේ මේ ලංකා භූමියේ කොච්චර සොඳුරු කාලයක් තිබිලා තියෙනවාද කියන එක තේරෙනවා. මේ සද්ධර්ම ලංකාරයේම ලංකා ශාසන කතාවට පස්සේ තියෙන කතාව. ශ්‍රද්ධා සුමනා වස්තුව. ශ්‍රද්ධා සුමනා කියලා කියන්නේ ඇයට පට බැඳිච්ච නමක්. ඒක සිද්ධ වුණේ පින්වතුනි අනුරාධපුරේ. අනුරාධපුරේ මහවැලි කියලා වීථියක් තිබුණා. ඒ වීථිය තමයි ඔය තරුණ සුමනා වාසය කළේ. ඒ හරියට තෙරුවන් කෙරෙහි පැහැදිච්ච කෙනෙක්. නිතර ඩම්පින් කරනවා. සෑරජන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කරනවා. නිතර පින්දහම් රැස් කර වාසය කරන නිසා ඇගේ සදහැසිත මුල් කරගෙන මිනිස්සු ඇව ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. ශ්‍රද්ධා සුමනා. ඉතින් එහෙම තමයි ඇය ශ්‍රද්ධා සුමනා බවට පත් වෙන්නේ. මේ ශ්‍රද්ධා සුමනාව දවසක් ඔය පින්කමකට පැමිණිලා ඉද්දී මාගම පැත්තේ මිනිසෙක් ඒ අසනින් ගමන් කළා. ඇය වෙනකොට තරුණ වයසේ. ඇයට අර පුරුෂයාව දැක්ක ගමන් ඒ පුරුෂයා හරි කඩවසන්. දැක්ක ගමන් ඔහු පිළිබඳව හිතක් ඇති වුණා. අධික සරාගී බවක් ඇති වුණා. සමහරට සංසාරයේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඇය ගිහිල්ලා ඔහුගේ අතින් මැල්ලුවා. අලලා ඔහුත් එක්ක කතා කළා. කතා කළා තමන් ඔහුට කැමති බව කිව්වා. ඉතින් දෙන්න හාද වුණා. හාද වෙලා මේ ශ්‍රද්ධා සුමනාට මේ තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ඥාතීන් ඒ කවුරුත් සිහිපත් උන්නේ නැහැ. ගෙවල් වලටවත් කියන්නේ නැතුව අර මනුස්සයත් එක්ක ගියානේ. ඒ මනුස්සයත් එක්ක මාගම පැත්තට ගියා. අනුරාධපුරේ දාලා සෑහෙන දුරකට ගියා. ගිහිලා දැන් ඒ ප්‍රදේශෙත් ඒ කියන්නේ ලංකාව පුරාම මේ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. සෑරජන් වහන්සේලා බෝධීන් වහන්සේලා ඉදි වෙලා තිබුණා. ඒ නිසා ඒ ප්‍රදේශෙත් තිබුණා අයට ඩම්පින් කරන්න අවස්ථා. ඇය දැන් තමන්ගේ ස්වාමියාගේ නිවසට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන සෑරජන් වහන්සේලා බෝධීන් වහන්සේලා නිතර වඳින්න යනවා. ඇගේ හිත තියෙන්නේ මෙතන. අර මනුස්සයාට එහෙම ශ්‍රද්ධාවක් නැහැ. ටික දවසක් ගත වෙනකොට මේ මනුස්සයාට ඇව එපා වුණා. දැන් ඉතින් රණ්ඩු දබර හටගත්තා. ඇයට පින් කරන්න දෙන්නේ, ඇයට සෑයක් බෝධියක් වඳින්න දෙන්නේ. මේ මනුස්සයා නිතර රණ්ඩු කරනවා. අවසානයේ රණ්ඩු සරුවල් දුරදිග ගිහිල්ලා ශ්‍රද්ධා සුමනාව ගෙදරින් පැන්නුවා. ඇය ගෙදරින් පන්නන වෙලාවේ ඇයට එක තනි වස්ත්‍රයක් විතරයි ඇඟේ දවට ගන්න පුළුවන් වුණේ. තනි රෙද්දක් ඇඳගෙන දැන් ඇය ආයෙමත් අනුරාධපුරයට එනවා. තමන්ගේ අම්මා තාත්තා ඉන්න තැනට එනවා. පා ගමනින් ඇය එන්නේ. ඒ එනකොට ඒ ගමනේ යම් මේ සෑරජාන් වහන්සේ නමක් දකින්න ලැබුණොත් සෑයේ කොත පේනවනේ. කොත දැක්ක ගමන් එයා සෑය ළඟට යනවා. ගිහිල්ලා ඉතින් අනේ මල් පූජා කරලා සෑරජාන් වහන්සේ වන්දනාමාන කරලා බුදු ගුණ සජ්ජායනා කරලා ඇයි උන්න සාදරෙන් වඳිනවා. එයාට කාලේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආයෙත් නැගිටලා එනකොට ඔන්න බෝධින් වහන්සේ නමක් දැක්කොත් එතනත් වන්දනාමාන කරනවා. දැන් මෙහෙම තමයි ඇය එන්නේ. ඇය මෙහෙම ගමන් කරනකොට ඇගේ ආහාර පාන ගැනීම ගැනවත් අවධානය නැතුව ගියා. අවසානයේ කය කලන්ත වුණා. निराහාරව ඇය එක රුක් සෙවණක් යට ඇද වැටුණා. ඒ ඇදගෙන වැටෙන වෙලාවේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු ඇයව දකින්න බලන්න මේ ලංකා භූමියේ හිටපු උපාසිකාවන්ගේ
ශ්‍රද්ධා මහිමය. සක්දිවිඳුට ඒක දැනුනේ. සක්දිවිඳු එක වයසක 100 කෙනෙකුගේ වෙස්යක් අරගෙන මෙතන යනවා. යන ගමන් අර කලන්තේ දාලා වැටලා හිටපු ශ්‍රද්ධා සුමනන්ට කතා කළා දුවේ මොකෝ මේ. එතකොට කිව්වා අනේ සීයේ මට මේ ආහාර පාන ලැබුණේ දවස් කීපකින්. ඒ හින්දා වෙන්න ඇති කලන්තයි කිව්වා. පුතේ මගේ ගාව බත් මුලක් තියෙනවා. මේ බත් මුල පුතා කන්ට කියලා මේ සක්දිවිඳු අර වයසක 100ගේ වෙසින් බත් මුලක් ඇයට දුන්නා. ඉතින් මේ බත් මුල ගත්තා. බත් මුල අරගත්තට කණ්ඩ පිරියක් නෑ. ඇයි මහන්සි වෙලා. ශරීරයට වෙහෙසයි. ඇයට නිකන් හිතවිල්ලක් හිතෙනවා අනේ වතුර ඩිංගිත්තක් නාගෙනම කණ්ඩ තිබ්බනම් කියලා. එතකොට සක්දිවිඳු දේවානුභාවයෙන් ඒ ළඟටම වෙන්න පොකුණක් මෙව්වා. වතුර ඩිංගිත්තක් නාගන්න නැත්නම් කියලා වටපිට බලනකොට පොකුණක් පේනවා. ඇය ගිහිල්ලා පොකුණට බැහැලා හොඳට නාගත්තා. නාගෙන දැන් තමන්ගේ බත් මුල අතට අරගන්නකොටම ඇයට සිහිපත් වුණා. මං මගේ ජීවිතේ කවදාවත් සංගරුවන ගැන සිහි නොකොට ආහාරයක් අනුභව කරලා නැහැ. මම පුළුවන් තරම් සංඝයා වහන්සේට පූජා කරලාමයි ආහාර පාන වැළඳුවේ. මං රසයක් භුක්ති විඳි සංඝයාව සිහි කරලා. දැන් මට ඒකට අවස්ථාවක් නැති වෙයිවද්ද? දැන් මේ අසලට වෙන්න යම් මේ උතුම් සාමිනහසනමක් වැඩ සිටීවද්ද? මොකෝකට කාලගෝසාවක් කරන්න ඕන. කාලගෝසා කියලා කියන්නේ මොකද්ද? කල් දන්වනවා. දානයක් තිබෙන්නේ දානීය පිළිගනු පිණිස වැඩම කරනු මැනවි. කාලෝ යං මුනිපුත්තානං බත්තං බොත්තු මුපාගතු. මුනිපුත්‍රයන් වහන්සේලා උදෙසා දානයක් සකස් කොට තිබේ. අනුකම්පාය මේ දානී ආගච්ඡanti ජිනෝ රස. ජිනේන්ද්‍රයන් වහන්සේගේ පුත්‍රයෙක් සිටිනම් මා කෙරෙහි අනුකම්පාවෙන් මෙය පිළිගනු පිණිස වැඩම කරනු මැනවි. මේක ඇහුණා තලගුරු මේ පර්වත වාසී මහා ධම්මරක්ඛිත කියන මහරහතන් වහන්සේට. ඒ කාලේ රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේනේ. ඒ රහතන් වහන්සේට මේක ඇහුනේ දිව්‍ය ශ්‍රවණේ. ඒ කියන්නේ දුර උන්වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ එසැනින්ම මේ ශ්‍රද්ධා සුමනාවගේ දානේ පිළිගන්න වැඩම කළා. ඒ ගැන අනුකම්පාවෙන්. ඒ මොහොතේ තමන්ගේ දානයක පූජා කරනවා. පූජා කරනකොට රහතන් වහන්සේ පොඩ්ඩයි පිළිගත්තේ. ඇයි කල්පනා කළා මගේ මේ කයට තියෙන වෙහෙසත් එක්ක මම ජීවත් වෙයිද දන්නේ. මම මෙහෙම මැරලා යන්නත් පුළුවන්. මේ බත් එක මං මහා සංගරුවනට පූජා කළොත් ඒ උපදින පින ඒකාන්තකට මගේ ජීවිතේ සපවත් කරනවා. ඒ නිසා මම මේ සම්පූර්ණ දාණයෙන් පූජා කරනවා. ශ්‍රද්ධා සුමනාව සම්පූර්ණ දාණය පූජා කළානේ ස්වාමීනි අතවහන්න එපා. මම මුළු දාණයකම පූජා කරනවා. ඒ සම්පූර්ණ දාණය පූජා කළා. දාණය පූජා කළා ඇයට හිතෙනවා මේ සංගරුවන විශේෂයි මට වස්ත්‍ර පූජාවක් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කිව්ව ස්වාමීනි ඔබ වහන්සේ මොහොතකට ඔතන වැඩ ඉන්න. ඇයට තමන්ගේ ශාරීරියේ වසා ගැනීම පිණිස එකම එක සලුවයි තිබුණේ. ඇය තීරණය කළා ඒ සලුව සංගරුවන විශේෂයි පූජා කරන්න. එතකොට ඇයට ඒ අසලට වෙන්න ශරීරේ වහගන්න මේ යම් ගස්වල කොළ වගේක් තිබුණා. ඒ වගේන් සිරුර වහ ගැනීම පිණිස යම් පිළිවෙලක් හදාගත්තා. ඉක්මනින් ඒක හදාගෙන අර වස්ත්‍රය හොඳට පිරිසුදු කරලා පොකුණ තියෙනවනේ. පොකුණෙන් පිරිසුදු කරලා මේක පූජා කළා. මොකද ඇයට විශ්වාසයක් තිබුණේ ජීවත් වෙයි කියලා. ඒ කල්පනා කළා මෙරිලා ගියොත් එහෙනම් මං සන්තකෝ තියෙන ඔක්කොම මම පූජා කරනවා. ඇය සතුව තිබුණේ ටික. ඇය පූජා කළා. බලන්න. ඒ මිනිස්සු කල්පනා කරපු විදිහ දැන් කොහොමද පින්වතුනි මෙරිලා ගියොත් එහෙම ඌව දාලා යන්න එපෑනේ. ඒක පූජා කළා මෙරිලා ගියොත් එහෙම මං කියලා. ඒ පූජාව කරලා අප්‍රමාණ සතුටටපත් වුණා මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ. ඒ දානයත් අර වස්ත්‍ර පූජාවත් රැගෙන වැඩම කළා. මැගේ මේ ක්‍රියාව එතනම
රුක්ෂයක හිටපු රුක්ෂ දේවතාවෙක් දකිනවා. ඒ රුක්ෂ දේවතාවගේ හිත බලවත්ව පැහැදී ගියා. තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. ස්ත්‍රියාවක් විදියට තමන්ගේ ගත වටාගෙන හිටපු වස්ත්‍රය ගැනවත් හිතන්නේ නැතුව මේ කරපු පූජාවක අසිරිය. ඒ දෙවියෝ එක්තරා අවේශයක් කරගත්තා. කරත්තයකින් අනුරාධපුරේ පැත්තට ගමනක් යන මිනිසෙක් විදිහට. මේ දානේ පූජා කළා විතරයි මෙන්න කරත්තයක් එනවා. කරත්තය ඇවිල්ලා නැවැත්තුවා. නමතලා කිව්වා නැගණි මොකෝ මේ කොලාතු ඇඳගෙන. ඒකට කිව්වා මම්මී මට අඳින්න වස්ත්‍රයක් නැහැ කිව්වා. එතකොට ඒ වෙස්වලා ගත්ත දෙවියා ඇයට වස්ත්‍රයක් දුන්නා. මේක ඇඳගන්න. ඇය ඉක්මනට වස්ත්‍රය ඇඳගත්තා. ඔව් අහනවා නැගණි ඔබ කොයි පැත්තට යන්නද මේ පාරට බැස්සේ? අනේ මට අනුරාධපුරයට යන්න තියෙන්නේ. මම මේ අනුරාධපුරයට යන ගමන්. ඉතින් කරත්තට ගොඩ වුණා. ඊටාම ටික වෙලාවකින් එයාට මහන්සියටත් එක්ක කරත්තේ නින්ද ගියා. ඊටාම ටික වෙලාවකින් කරත්තේ අනුරාධපුරේ. ඒ අනුරාධපුරයට ගිහිල්ලා බහින ලැහැත් වෙනකොට ඔහු දුන්නා නැගණි මෙන්න මේකත් ඔබ ළඟ තියාගන්න. මේ වැඩිපුර වස්ත්‍ර ටිකත් ඔබ ළඟ තියාගන්න කියලා පසුම්බි දෙකක් ඇයට දුන්නා. එක පසුම්බියක තිබුණේ වස්ත්‍ර. අනිත් පසුම්බියේ තිබුණේ කැවිලි. ඇය මේ කරත්තෙන් බහින තැන ඇයට ටිකක් නුදුරට වෙන්න පේනවා. සංගරුවන වැඩම කරනවා. ඒ මහපාලි දානශාලාවට. ඇය ඉක්මනට ඒ දානශාලාව ළඟට යනවා. දානශාලාවට ගිහිල්ලා ඇය ළඟ තිබුණේ අර කැවිලි ටික. ඇයවත් මේ කැවිල්ලක රහ බලලා නැහැ. ඇය මේ කැවිලි ටික පූජා කරන්න පටන් ගත්තා. ඇය රුමනා කරන්නේ පූජාව විතරයි. ඇය කෝඩින් ගන්නවා පූජා කරනවා කරනවා. සෑහෙන සංගරුවනක් වැඩියා අර කූඩේ තියෙන කැවුම් ඉවර වෙන්නේ. ඇත්තටම පිංගුතුනේ අපි ඔහොම කතා ගොඩාක් අහලා නැද්ද? අපි ගොඩාක් අහලා තියෙනවා දම්පැන් පූජා කරන්න පුණ්‍ය එ르දි පිහිටියා පූජා කරනවා ඉවර වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඉවර වෙන්නේ නැහැ කියන එක කොහොමද ඒ කතාවට එකතු වෙන්නේ? කොච්චර පූජා කළාත් ඉවර වෙන්නේ නැහැ කියන එකේ අර්ථය මොකද්ද? එච්චර පූජා කරලා තියෙනවා. ඉවර වෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ එතකොටනේ. තමන් උදෙසා ඉතුරු කරගන්න ඕනේ. දැන් මේ ඔක්කොම දීලා බෑ චුට්ටක් මට තියාගන්න ඕන කියලා හිතන එකෙන් කොච්චර දුන්නත් ඉවර වෙන්නේ නැහැ කියන එකක් එන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. ඇගේ හිතේ ඉවරයක් නැහැ. දානි පූජා කිරීම සම්බන්ධයෙන්. අර කැවිලි පුළුවන් තරම් පූජා කරනවා. පූජා කරනකොට ඉවර වෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ එතකොටයි. ඇත්තටම ඉවර වෙන්නේ නැත්තේ ඇගේ දානි පූජා කිරීමේ චේතනාවයි. ඒක ඉවරයක් නෑ. මං දන් දෙනවා කියන එක. ඉතින් එහෙම දානි පූජා කළා. ශ්‍රද්ධා සුමනාව මේ විදිහට දම්පැන් පූජා කරනකොට අප්‍රමාණ සතුටින් ඊළඟට ඇයගාව තිබුණනේ අර වස්ත්‍ර පසුම්බිය. ඇය ඒකින් සංගරුවන විශේෂී වස්ත්‍රත් පූජා කළා. මේ වස්ත්‍රත් ඒ වගේ කියනවා ඉවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ පූජාව සිද්ධ වෙන වෙලාවේ ඒ වෙනකොට රජකම් කරපු රජුරෝ එහි පැමිණෙනවා. රජුරු දැක්ක ශ්‍රද්ධා සුමනාව. දැකලා හරියට හිත පැහැදුනා. ඈ සන්තෝෂෙන් සංගරුවනට කැවිලි පූජාවත් වස්ත්‍ර පූජාවත් කරන හැටි දැකලා එදා රජුරෝ ශ්‍රද්ධා සුමනාව තමන්ගේ අන්තපුරයට කැඳවාගෙන ගිහිල්ලා අගබිසව ලෙස අභිෂේක කළා කියලා තමයි ශ්‍රද්ධා සුමනා වස්තුවේ සඳහන් වෙන්නේ. ඉතින් බලන්න මේ ලංකා භූමියේ බඳු උපාසක උපාසිකාව ශ්‍රාවකයෝ හිටියා. දැන් ඒක ගැන අපි මොකද කියන්න තියෙන්නේ? අනිත් වෙලා ගිහිල්ලා වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයක පිංගුතුනේ අපේ ජීවිතේත් වේගෙන් වෙනස් වෙවි තියෙද්දි අපි හොඳට හිතවල අදහසක් ඇති කරගන්න ඕන. අපේ ජීවිතේ වෙනස් වෙලා වෙනසී යන්න කලින් අපිට හොඳට පිනක් රැස් කරගන්න. බුදුරජාන් වහන්සේ වේපුල්ල පබ්බත සූත්‍රයේ දේශනා කරලා අවසානයේ වදාළ භික්ෂුන්ට මෙහෙම. ඔය විදිහට මහණෙනි
පාචීන වංශෝ තිවරණං. තිවර මිනිස්සුන්ට මේ පර්වතයේම පාචීන වංශය වුණා. රෝහිතස්සාන වංකකෝ. රෝහිතස්ස මිනිස්සුන්ට මේ පර්වතයේම වංකක පර්වතය වුණා. සුප්පියානං සුපස්සෝ. සුප්පිය මිනිස්සුන්ට මේ පර්වතයේම සුපස්ස පර්වතය වුණා. මාග දහනංච වේපුල්ලෝ. මගද මිනිස්සුන්ට මේක වේපුල්ල පර්වතය වුණා. ඔය වගේ මහණෙනි අනිච්චා වත සංඛාරා. මේ හැම සංස්කාරයක්ම හටගත්ත හැම දෙයක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. උපදිනවා වෙනසෙනවා. uppajjitva niruddhanti. මේ හටගන්න හැමදේ නිරුද්ධ වී යනවා. තේසං ූප සමෝ සුඛෝ. ඔය ස්වභාවයෙන් යුතු සංස්කාරයන් සංසිඳීමමයි සැපේ. නිවනමයි සැපේ. තින් නිවන කියන සැපයට පත්වෙච්චි ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේද අනිත්‍ය ධර්මයේ නිසාවෙන්ම පිරිනුවම් පවදාලා. උතුම් රහතන් වහන්සේලාද පිරිනුවම් පවදාලා. මේ සසුන බැබළ වූ මහා තෙරවරු තමන් වහන්සේලාගේ ජීවිත අත්හැර ගියා. එකල ආනුභාව ඇතිව සිටපු මහා සංගරුවන් මේ ලෝකෙන් අභාවයට පත් වෙලා ගියා. එකල හිටපු තෙරුවන් කෙරෙහි බලවත් ප්‍රසාද ඇති රජවරු අභාවයට පත් වුණා. ශ්‍රද්ධා සුමනා වැනි උපාසක උපාසිකාවෝ අභාවයට පත් වුණා. ඒ ශ්‍රද්ධා සුමනා වස්තුවේ කියවෙනවා ඈ මරණින් මත්තේ ඉහළ දෙවියන් අතරේ උපන්නා. ඉතින් මේ හැමෝම අභාවයට පත් වෙවි ගියා. මේ මනුස්ස ලෝකේ අද අපි ජීවත් වෙනකොට අපි අතරිනුත් එක දවසක් ඇතුලේ කී දෙනෙක් නම් අභාවයට පත් වෙවි යනවද? අපේ ජීවිතෙත් අනිත්‍ය පහර කැමකට ලක් වෙමින් තියෙනවා. හොඳට අනිත්‍ය කියන එක හිත ඇතුලේ තදට පිහිටු ගන්නට මේ හැමදේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයක් තුල මා විතරක් නොවෙනස්ව සිටින්නේ කෙසේද? මාද වෙනස් වී යනු ඇත. හැබැයි මං එසේ වෙනස් වෙන්න පළමුව මට තෙරුවන් සරණ ලැබිච්ච මොහොතේ මං ජීවිතයට පිහිටක් සලස ගන්නවා කියන හිත බලවත් ඇති කරගන්නවා. අපි කවුරුත් අපි කාටත් මේ ගෞතම සාසනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්ච මොහොතේ ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාව මුණ ගැහිච්ච මොහොතේ අපේ ජීවිතයට පිහිටක් පිරිසරණක් සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දෙව් සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් සිල්ගුණ පුරන පින්වත් අනගාരികා මෑණිවරු සිල් මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයේ අද ධර්ම දානයේ සිදු කරන්නේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම පින්වත් පින්නපල ගුරු පියාණන්ට අනුමෝදන්ව ඒ පින්නපල ගුරු පියාණන් නිදුක් නිරෝග සුව ලබත්වා. සියලු සිත ආශිර්වාදේ සැලසෙත්වා. ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. රැස් කරපු උදාරතර පින අද ධර්ම දාන සිදු කළ පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත් වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. ධර්ම දාන සිදු කළ පින්වතුන්ලාගේ ආදරණීය දෙමාපියන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝග සුවයත් ආරක්ෂාවත් සැලසේවා. දීර්ඝායුෂ ලැබේවා. ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට මේ දෙමාපියන්ට වාසනාව ලැබේවා. 2022 සැප්තැම්බර් මාසේ 26 වන දිනට උපන් දිනයේ යෙදී ඇති පින්වත් ඩියෝන් ලේන දුව පුංචි පුතාට
මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ සැලසීලා පුතාට නිදුක් නිරෝග සුවය සැලසේවා. පුතාගේ ජීවිතයට යහපත සලසන කලන මිත්‍රයෝම ඇසුරු කරන්ට ලැබේවා. කිසි කලෙකත් පවිටන්ගේ ඇසුරට නොවැටේවා. යහපත් සත්පුරුෂ දරුවෙක් බවට පත්වෙන්න මේ පුංචි පුතාට වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට පින්වත් ඩියෝන් ලේන දුව පුතාට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ධර්ම දාන සිදු කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් උදිත ලේන දුව සහ නිරුක්ෂි කුමාරසිරි යන ඒ සදහැවත් පින්වතුන්ලා. ඒ පින්වතුන්ලාටත් ඒ පින්වතුන්ලාගේ සිඟිති පුතාට දෙමාපියන් පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කාරදර බාධා දුරු වෙලා සැනසෙල්ලේම ජීවිත ගත කරන්න ලැබේවා. විදේශගතව ගෙවන ජීවිතේ පින්වතුන්ලට හැම අයුරින් ආරක්ෂාව සැලසේවා. අද ධර්ම දාන කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වතුන්ලා හැම දෙනාට මේ අනිත්‍ය වෙවි යන ලෝකේ තෙරුවන් සරණ මුණ ගැහිච්ච මොහොතේ තමන්ගේ ජීවිතේට පිහිටක් රැකවරණයක් සලස ගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.